පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ විද්‍යා විෂය සාධන මට්ටම ඉහළ නැංවීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ මඟ පෙන්වීම යටතේ කරනු ලබන A to Z වැඩසටහනේ 6 වෙනි පාඩම තමයි මම ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ශාක හා සත්ත්ව සාහිත්‍යවල ව්‍යුහා කෘත්‍ය. මේක ජීව විද්‍යාව පාඩමක්. ඔබ දන්නවා මේ සඳහා කාලච්ඡේද 7ක් වෙන් වෙලා තියෙන සාමාන්‍ය පෙළ විභාගයේ. කියන්නේ මේක යම් ලකුණු ප්‍රමාණයක් විභාගයේ වෙන් වෙන පාඩමක්. ඒක නිසා අපි මේකේ විෂය කර්ම ඇත්තටම අධ්‍යයනය කරන්න ඕනේ. අත්‍යවශ්‍ය මූලික කරුණු ටික අපි බලමු. එතකොට මොකද්ද පළවෙනි එක? ජීවයේ මූලික තැනුම් ඒකකය. අපි දන්නවා ජීවයේ තැනුම් ඒකකයේ සෛලය. එතකොට එතනින් සෛලය පිළිබඳ සංකල්පය පැහැදිලි වෙනවා. ඊට පස්සේ සෛලවල ව්‍යුහයන්, ශාක හා සත්ත්ව සෛල, ඉන්ද්‍රිකා සහ ව්‍යුහ. ඊට පස්සේ මේකේ තියෙන ව්‍යුහයන් තියෙනවා. අපි දන්නවනේ අෂ්ටීය සෛල, බිත්තිය, මයිටොකොන්ඩ්‍රියා ඔය විදිහට ව්‍යුහයන් ගොඩක් තියෙනවා. ඊට අමතරව සෛල වර්ධනය සහ සෛල විභාජනය ගැනත් අපි මේ පාඩමේ අධ්‍යයනය කරනවා. ඉස්සෙල්ලාම මේ සෛල නිරීක්ෂණය කරන්න අන්වීක්ෂය සොයාගත්තේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා. එයා මීවදයක් වෙන කුටීර සෛල තියෙනවා කියලා කිරිලැබයක තුනී ඡේදයක් නිරීක්ෂණය කරලා කිව්වා. ඊට පස්සේ මේ සෛලය පිළිබඳව තව විද්‍යාඥයින් 3 දෙනෙක් සෛල වාදයක් ඉදිරිපත් කළා. ඒ කියන්නේ ඒකේ ප්‍රධාන කරුණු 3ක් තියෙනවා. එකක් තමයි ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකක සෛලය බව. අනිත් එක නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලින් බව. අනිත් එක සියලුම ජීවීන් සෑදිලා තියෙන්නේ එක් සෛලයකින් හෝ බහු සෛල වලින් බව. ඒකෝර මේ කරුණු 3ක් තියෙනවා. අපිට ඒ කරුණු 3 විභාගෙදී අහන්න පුළුවන්. ඒක නිසා ඒක මතක තබා ගන්න. ඊළඟ දර්ශීය සෛලයක් කියන්නේ මොකද්ද? සෛලයක අඩංගු යුතු සියලුම ඉන්ද්‍රිකා ඇතුළත් වන පරිදි නිර්මාණය කරපු සෛලයක් තමයි දර්ශීය සෛලයක් කියන්නේ. හැබැයි සැබෑ සෛලවල මේ විදිහට සියලුම ඉන්ද්‍රිකා නොපවතිනවා. තියෙන ඒවා අපි ඔක්කොම ඇතුළත් කරා නම් ඒක දර්ශීය සෛලයක් විදිහට හඳුන්වනවා. ඊළඟ අපිට වැදගත් කරුණක් තමයි ශාක හා සත්ත්ව සෛල අතර වෙනස්කම්. අපි දන්නවා ශාක සෛලවල සෛල බිත්තියක් තියෙනවා. සත්ත්ව සෛලවල සෛල බිත්තියක් නැහැ. සෛල බිත්තිය ඇත, මෙයාගේ සෛල බිත්තියක් නැහැ. ඊළඟ ශාක සෛලවල හරිත ලව තියෙනවා. අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ හරිත ලව මගින්. මේ සත්ත්ව සෛලවල හරිත ලව නැහැ. ශාක සෛලවල විශාල මධ්‍ය රික්තක තියෙනවා. සත්ත්ව සෛලවල විශාල මධ්‍ය රික්තක නැහැ. හැබැයි කුඩා රික්තක තියෙන්න පුළුවන්. ඒතර මේ ශාක හා සත්ත්ව සෛල අතර වෙනස්කම් අපි දැනගන්න ඕනේ. ඊළඟ මේ සත්ත්ව සෛල අධ්‍යයනය කරන්න කොහොමද අපි කොපුල් සෛල කදාවක් සත්ත්ව සෛල අධ්‍යයනය කරන්න විද්‍යාගාරයේ නිරීක්ෂණය කරන්නේ කොපුල් සෛල. ඒකට කරන්නේ මුඛය හොඳින් සෝදලා යෝගට් හැන්දකින් වගේ මුඛයේ ඇතුළු පැත්ත සූරලා සෛල නියතියක් ලබා ගන්නවා. ඊට පස්සේ පිරිසිදු වියලි කදාවක් අරගෙන ඒ මතට ජල බිඳුවක් තියලා අර සූරාගත්තු කොපුල් සෛල නියතිය ඒ මත තියෙනවා. ඊට පස්සේ මේක වායු බුළු නොරඳනසේ වැසුම් පෙත්තකින් වසා අන්වීක්ෂයකට නිරීක්ෂණය කරනවා. එතකොට අපිට සෛල බිත්තියක් නැති ප්ලාස්ට් පටලයක් පමණක් සහිත න්‍යෂ්ටියක් සහිත කොපුල් සෛල දකින්න පුළුවන්. මෙතන තියෙන කොපුල් සෛල වර්ණ ගන්වලා තියෙනවා. ඒකට හොඳට ඊටත් වඩා පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා. එතකොට කොපුල් සෛල කදාවක් පිළිල කරගන්න ආකාරය අපින් අහන්න පුළුවන් වෙනවා. පියවර වශයෙන් ලියා දක්වන්න. එහෙම නැත්නම් ශාක සෛල නිරීක්ෂණය කරන්න ලුණු සිවියක කදාවක් කොහොමද හදාගන්නේ කියලා. ඒත් අපි ඒකත් අපිට හරිම සරලයි. ලුණු ගෙඩියෙන් කොටසක් අරගෙන ඇතුළු පෘෂ්ඨයේ ඒක ඉතා තුනී සිවියක් විදියට අරගෙන මේක ජලය සහිත ඔරලොස් තැටියකට දානවා. ඊට පස්සේ පිරිසිදු බියලි කදාවක් අරගෙන මේකට ජල බිඳුවක් තබනවා. අපි පුතේ සජීවී සෛල අනිවාර්යයෙන්ම ජලයේ ඉවත් කරොත් මේවා ශූන්‍යතාව වෙලා හැකිලෙන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි ජල බිඳුවක් දාන්නේ. ඊට පස්සේ මේක තියලා ජල වැසුම් පෙත්ත වායු බුළු නොරඳනසේ වහලා අන්වීක්ෂය අවබලය යටතේ නිරීක්ෂණය කරනවා. මේක මේ තියෙන වර්ණ ගන්නෝ ලුණු සිරියක සෛල පේන ආකාරය. එතන මේ තියෙන්නේ න්‍යෂ්ටිය පේනවා, සෛල බිත්තිය, සෛල ප්ලාස්මය. ඒවා තමයි සාමාන්‍ය ආලෝක අන්වීක්ෂයෙන් බලන්න පුළුවන්. අනිකුත් ඉන්ද්‍රික ආලෝක අන්වීක්ෂයෙන් බලන්න බෑ.
ඒවා අපි බලන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ඊළඟට අපිට මේකේ තවත් වැදගත් කරුණු දෙකක් තියෙනවා. සෛල වර්ධනය සහ සෛල විභාජනය. වර්ධනය වෙනවා කියන්නේ සෛලයේ වියලි බර අප්‍රතිවර්ත ලෙස වැඩි වෙනවා. ඒ කියන්නේ ආය ප්‍රතිවර්ත නොවන විදියට. ඒ කියන්නේ අඩු වෙන්නේ නැහැ. මේක වැඩි වෙන එක විතරයි වෙන්නේ. සෛලයේ වියලි බර අප්‍රතිවර්ත්‍ය ලෙස වැඩි වීම. එතන සෛල විභාජනය කියන්නේ මොකද පුතේ? නව සෛල සෑදෙන පරිදි සෛලීය ද්‍රව්‍ය බෙදී යනවා. අලුත් සෛල හැදෙන්න සෛලීය ද්‍රව්‍ය බෙදෙන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ සෛල විභාජනය කියලා. එතකොට මෙන්න මේ තියෙන්නේ සෛලයේ තියෙන කොටස් අපි ඉස්සෙල්ලා සෛලයේ රූප සටහනක් බැලුවා. මේ තියෙන්නේ සත්ත්ව සෛලයක්. ඉතින් අපි දන්නවා සත්ත්ව සෛලයේ පිටතින්ම තියෙන්නේ ප්ලාස්ම පටලය. ඊළඟ මේ න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය වටේ තියෙනවා න්‍යෂ්ටි පටලය. න්‍යෂ්ටිකාව තියෙනවා. ඊට පස්සේ මේ වර්ණ දේහ තියෙනවා. මේ න්‍යෂ්ටිය වටේට මේ තිත් සහිත තියෙන රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා. ඊට අමතරව ඔබට පේනවා මේ මයිටොකොන්ඩ්‍රියමේ හැඩය. ඒක අපි දැනගන්න. මේ මයිටොකොන්ඩ්‍රියම අනෙත් අතට මේ හරසට අතට කැපිච්ච එක. මේකට අපි කියනවා මේ තැටි ආකාර වීම වලට කියන ගෝල්ගි සංකීර්ණ කියලා. ඊට අමතරව කේන්ද්‍ර දේහ තියෙනවා. ඊට පස්සේ සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකය රයිබෝසෝම නැහැ. සෛලප්ලාස්මය. ඔන්න ඔය ටික තමයි සත්ව සෛලයක දකින්න පුළුවන්. එතකොට මේ ව්‍යුහ දීලා රූප සටහන් දීලා ඒවා නම් කරන්න ඉන්න පුළුවන් සෛලයක් දීලා. ඊළඟට අපි බැලුවොත් මේ තියෙන ශාක සෛලය. ඒකේ විශේෂත්වය තමයි සෛල බිත්තියක්. මේ ඇතුලෙන් ප්ලාස්ම පටලයට අමතරව සෛල බිත්ති ස්තර දෙකක් තියෙනවා. එතකොට මේකෙත් න්‍යෂ්ටිය, න්‍යෂ්ටික ද්‍රව්‍ය, න්‍යෂ්ටිකාව, න්‍යෂ්ටි පටලය ඒක ඔක්කොම තියෙනවා. මේකේ මයිටොකොන්ඩ්‍රියම තියෙනවා මම ඉස්සෙල්ලා පැහැදිලි කර ආකාරයටම. ඊට අමතරව මෙන්න මේ හැඩයේ තියෙන හරිත ලව. එතකොට මයිටොකොන්ඩ්‍රියම සහ හරිත ලව තමයි පුතේ ගොඩක් වෙලාවට වෙන් කරලා හඳුනා ගැනීමේදී ඔයාලට වැදගත් වෙන්නේ. එතකොට මේ දෙකම ද්විත්ව පටලමයයි. පටල දෙකක් තියෙනවා. එතකොට මේ විදියට පංජර සූත්‍ර කියලා කියනවා අපි ඒවට. මෙහෙම තියෙන්නේ. මේකේ මේ විදිය හැඩයක් තියෙනවා. ඊට අමතරව මෙන්න මේ විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. මේකෙත් ගොල්ගි සංකීර්ණ තියෙනවා. මයිටොකොන්ඩ්‍රියම තියෙනවා. එතකොට මෙන්න රයිබෝසෝම තියෙනවා. රයිබෝසෝමත් ශාක හා සත්ත්ව සෛල දෙකම තියෙනවා. ඒතර ඔන්න ඔය විදිහට ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලනවා මේකේ කොටස් වල මොනවද කරන කාර්යයන් කියලා. ඒතර අපි දන්න සෛල බිත්තිය කියන්නේ අජීවී පූර්ණ පාරගමනය. මොකද පුතේ පූර්ණ පාරගමනය කියන්නේ ඕනම එකකට එහාට මෙහාට යන්න දෙනවා. පූර්ණ පාරගමනයයි මොනවයින්ද හැදිලා තියෙන්නේ? සෙලියුලෝස් වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒතර සෛලයේ හැඩය පවත්වා ගන්න සෛලයට සන්ධාරණය කියන්නේ ශක්තිමත් බවට ආරක්ෂාවට මේ සෛල බිත්තිය ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ සෛල ප්ලාස්ම පටලය ගත්තොත් මම කො සෛල බිත්තිය තියෙන්නේ ශාක සෛලවල සත්ව හා ශාක සෛල දෙකේම ප්ලාස්ම පටලය තියෙනවා. මේක සජීවී. මේක මතක තියාගන්න පුතේ අර්ධ පාරගමනය. ඒ කියන්නේ තෝරාගත්තු ඒවාට විතරයි ඇතුළට යන්න දෙන්නේ. හැමෝටම එහා මෙහා යන්න දෙන්නේ නැහැ. මේක හැදිලා තියෙන්නේ ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන්, ලිපෝප්‍රෝටීන් කියලා කියනවා. ප්‍රෝටීන් වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට ප්ලාස්ම පටලයේ කාර්යය තමයි සෛලය තුළට ඇතුළු වන හා පිටවන ද්‍රව්‍ය පාලනය කිරීම. ඊළඟට අපි කතා කරොත් න්‍යෂ්ටිය. මේකේ තියෙන න්‍යෂ්ටි පටලයේ න්‍යෂ්ටිකාව ක්‍රොමැටින්. ක්‍රොමැටින් කියන්නේ පුතේ වර්ණ දේහ වලට. මේකේ වර්ණ දේහ තියෙනවා. එතකොට මේ වර්ණ දේහ මගින් තමයි පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණය කරන්නේ. ඊළඟට මේ න්‍යෂ්ටිය මගින් තමයි සියලුම ජීව ක්‍රියා සෛලය තුළ සිදුවන සියලුම ජීව ක්‍රියා පාලනය කරන්නේ න්‍යෂ්ටිය මගින්. ඊළඟට මම කො මයිටොකොන්ඩ්‍රියම මේක ද්විත්ව පටලමය මම ඔබට කිව්වේ මේ විදිය ද්විත්ව පටලමය ව්‍යුහයක්. එතකොට මේකෙන් කරන්නේ ශ්වායු ශ්වසනය මගින් ශක්තිය නිදහස් කිරීම. ඒතර ඒක නිසා මයිටොකොන්ඩ්‍රියම්ට කියන තවත් නමක් තමයි ජව පොළවල් කියලා. ජව පොළවල් ලෙස හැඳින්වෙන්නේ මොන ව්‍යුහයද කියලා හොත් මොන ඉන්ද්‍රියකාවද කියලා හොත් අපි මතක තියාගන්නවා මයිටොකොන්ඩ්‍රියම් කියලා. එතකොට මයිටොකොන්ඩ්‍රියම් සාමාන්‍යයෙන් බහුලව තියෙනවා කංකාල පේශිවල. ඔබ දන්නවා ඒ මොකද අපිට කාර්යයන් කරන්න වැඩිපුර ශක්තිය ඕන වෙනවා. ඊළඟට ගොල්ගි සංකීර්ණය මේක එක මත එක පීටි පැටලි තැටි ආකාර මේ විදිහේ ව්‍යුහයක්. ඊට පස්සේ මේකෙන් කරන්නේ ශ්‍රාවීය ද්‍රව්‍ය මේ විදිහට ආශිකා විදිහට නිපදවනවා.
ඊට පස්සේ රයිබෝසෝම. රයිබෝසෝම කියන්නේ මේ විශාල උපේකකයක් සහ කුඩා උපේකකයක් තියෙන්නේ පටල රහිත. ඒතර පටල රහිත ඉන්ද්‍රිකාවක් නම් කරන්න කිව්වොත් අපිට කියන්න තියෙන්නේ රයිබෝසෝම. ඊට පස්සේ මේක අන්තක්ප්ලාස්මීය ජාලිකා වලට සම්බන්ධ නම් ඒ අන්තක්ප්ලාස්මීය ජාලිකා අපි හඳුනනවා රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා කියලා. ඒතර මෙන්න මේ ප්‍රෝටීන් සංශ්ලේෂණයට අවශ්‍ය ස්ථාන සැලසීම තමයි රයිබෝසෝම මගින් සිදු කරන්නේ. ඊළඟ අන්තක්ප්ලාස්මීය ජාලිකා මේක පැතලි මේ විදිහේ නාලාකාර ව්‍යුහයක් මේක එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නේ මේ විදිහට. එතකොට රළු නම් මේකේ රයිබෝසෝම සම්බන්ධයි, සිනිඳු නම් රයිබෝසෝම නැහැ. රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා වැදගත් වෙන ප්‍රෝටීන පරිවහණයට, සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකා වැදගත් වෙන ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවීම හා පරිවහණය. එතකොට මේවායි කාර්යයන් දැනගන්න ඕන, විශේෂ ලක්ෂණ මොනවද කියන එක අපි දැනගන්න ඕන. ඊට පස්සේ රික්තය. එතකොට මේක තරලය පිරි මේ රික්ත පටලයක් තියෙන එකට තමයි අපි කියන්නේ තානප්ලාස්ටේ කියලා. කිඹට වූ තරලයක්, තරලයෙන් පිරි ව්‍යුහයක්. මේකේ තියෙනවා වර්ණක තියෙනවා, අයන වර්ග තියෙනවා, සීනි තියෙනවා. එතකොට වර්ණක මගින් වර්ණය ලබා දෙනවා. ඊට අමතරව මේක තියෙනකොට ශරීරයේ සම්ධාරණයක් ලැබෙනවා, ශක්තිමත් බවක් ලැබෙනවා. ඒතර මේක ඇතුලේ තියෙන ජලය නිසා ශරීරයේ විෂූණ වුණොත් ජලය ලබා දෙනවා. ඒක නිසා අපි ඒකට කියනවා ජල තුල්‍යතාව පවත්වා ගැනීමට දායක වෙනවා කියලා. අපි මේ ශාක හා සත්ත්ව ශෛල දෙක ගැන කතා කරා. ඊළඟට අපි කතා කරන්නේ ඌනන විභාජනය සහ අනූනන විභාජනය. ඒතර ඔයාලා දන්නවද අරුණි මෙන්න මාතෘ මේකට අපි හඳුන්වන්නේ මාතෘ ශෛලය කියලා. ඒතර මාතෘ ශෛලයේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාවම දරන දූහිතෘ ශෛල දෙකක් හැදෙනවා නම් අපි ඒකට කියන්නේ අනූනන විභාජනය. මාතෘ ශෛලයේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාවම දරන දූහිතෘ ශෛල. ඒතර මාතෘ ශෛලයේ තියෙන වර්ණ දේහ වලින් හරියටක් දරන දූහිතෘ ශෛල හතරක් හැදෙනවා නම් අපි ඒකට කියන්නේ ඌනන විභාජනය. ඒතර මේකේ අවසානයේ හැදෙන මේ වෙනස්කම් මෙයාගේ ශෛල දෙකයි, මෙයාගේ ශෛල හතරක් හැදෙනවා. ඒතර මෙයාගේ වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ, දෙකයින් කියන්නේ ඒක. මෙයාගේ වර්ණ දේහ සංඛ්‍යාව මාතෘ ශෛලයේ තිබුණු වර්ණ දේහ සංඛ්‍යාවෙන් හරියටක් වෙනවා. ඒතර මෙතෙන්දි පුතේ වෙන්නේ අනූනන විභාජනයක් විතරයි. වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ කියන අනූනන විභාජනය. මෙන්න මේකේ මෙන්න මේ විභාජන 1 කියන එක ඌනන විභාජනයක්. එතන මෙතනින් ඉඳන් මෙතෙන්ට යන විභාජනය 2 කියන එක මතක තියාගන්න අනූනන විභාජනයක්. එහෙනම් මේකේ ඌනන විභාජනයකුත් සිදු වෙනවා, අනූනන විභාජනයකුත් සිදු වෙනවා. ඊට පස්සේ මේකෙදි ප්‍රභේදන, ඒ කියන්නේ ප්‍රවේණික වෙනස්කම් ඇති වෙන්න දායක වෙන ප්‍රභේදන ඇති වෙන්නේ නැහැ අනූනන විභාජනයේදී. හැබැයි ඌනන විභාජනයේදී ප්‍රභේදන ඇති වෙන්න පුළුවන්. ඒ මොකද මේ වර්ණ දේහ එක මත එක පිහිටීම නිසා මේවා එකිනෙකින් වෙන් කරනකොට මේ කොටස් වෙන්ව යාම තුලින් ප්‍රභේදන ඇති වෙන්න පුළුවන්. එතකොට අනූනන විභාජනයේ සිදුවන අවස්ථා තමයි තුවාල සුව වීම, පටකලුත් වැලියාව. අනිත් එක හුණාගේ කැඩුණු වර්ගය නැවත හැදෙනවා, අපි ඒකට කියන පුනර්වර්ධනය වෙනවා කියන. ඊට අමතරව පිළිකා සෛල ගොන්නේ වීම සිදු වෙන්නේ අනූනන විභාජනයේ මගින්. එතන ඌනන විභාජනයෙන් කරන්නේ ජන්මාන නිපදවීම විතරයි, කියන්නේ ඩිම්බ සහ ශුක්‍රාණු නිපදවීම. ඊළඟට අපි මේකේ ප්‍රශ්න කිහිපයකට යමු වෙමු. මේ තියෙන්නේ සෛලයකින් හෝ සෛල සමූහයකින් ගොඩනැගිලා තියෙන්නේ. ඔයාලට මේක දිහා බලවම පේන්න පුළුවන් මෙයාගේ සෛල විත්තියක් නැහැ, මෙයාගේ සෛල විත්තියක් තියෙනවා. එහෙනම් සත්ත්ව සෛලවල අපි දන්නවා සෛල විත්තියක් නැහැ. එහෙනම් සත්ත්ව සෛලය දක්වලා තියෙන්නේ ඒ අක්ෂරය. ඒ සෛල නිරීක්ෂණය සඳහා අපි ලබා ගන්න ඕනේ මොකද්ද? කොපුල් සෛල නියදිය. කොපුල් සෛල නියදිය. මංකෝ මේ විදියට දිත්ත පටලම ඉන්ද්‍රියකාව මයිටොකොන්ඩ්‍රියම මේ විදියට කොටස් දෙකකින් සමන්විත වෙන්නේ රයිබෝසෝම. මේක අපි දන්නවා වර්ණ දේහ අඩංගු න්‍යෂ්ටි. ඒ හා C මගින් ඉටු කරන කාර්යය අපි දන්නවා මයිටොකොන්ඩ්‍රියම් මගින් කරන්නේ පුතේ ස්වායු ශ්වසනය මගින්, ස්වායු ශ්වසනයෙන් ශක්තිය නිපදවීම. මම කියවනේ ජව පොළවල් කියන්නේ ඒක නිසා ශක්තිය නිපදවීම. ඊට පස්සේ න්‍යෂ්ටියෙන් කරන්නේ සෛලීය ක්‍රියා පාලනය. මේකේ ප්‍රධාන කාර්යයන් දෙකක් කරන එකක් සෛලීය ක්‍රියා පාලනය කරනවා. ඊට අමතරව
පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණය කිරීම සිදු කරනවා. සෛල විත්‍ය ගොඩනැගිලා තියෙන්නේ අපි දන්නවා සෙලියුලෝස් වලින්. සත්ත්ව ශෛලයක නොමැති ශාක ශෛලයක පවතින ලක්ෂණ මොනවද? හරිත ලවයත, ඊට අමතරව විශාල විත්තක, ඊට අමතරව සෛල විත්‍ය. සෛලවාදී කවුද සෛලවාදී ඉදිරිපත් කරේ? ශ්ලයිඩන්, ශ්වාන් සහ රැඩොල්ෆ් බර්ග්. ඒගොල්ලෝ කියපු සෛලවාදී අඩංගු කරුණු තමයි ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලය කියලා කිව්වා. අලුත් ජීවීන් හැදෙන්නේ කලින් පැවති සෛල වලින් කිව්වා. ජීවීන් ඒකසෛලික හෝ බහුසෛලික වෙන්න පුළුවන් කියලා කිව්වා. ඒකට අදාළ කරුණු දෙකක් මෙතෙන්ට ලියන්න පුළුවන්. සෛල විභාජනය කියන්නේ පුතේ සෛලය අඩංගු ද්‍රව්‍ය බෙදී යන පරිදි. සෛලයේ සිදුවන විභාජනය. ඒතර න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ සෛලප්ලාස්මය කියන දෙකම මෙතෙන්දි බෙදෙනවා. න්‍යෂ්ටික ද්‍රව්‍ය විතරක් නෙමෙයි. ඊටසේ මානව යුක්තාණුව සෑදීමේදී මවගේ සහ පියාගෙන් ලැබෙන වර්ණ දෙක. මවගෙන් ලැබෙන වර්ණ දෙකේ එන සංඛ්‍යාවක්, පියාගෙන් ලැබෙන වර්ණ දෙකේ එන සංඛ්‍යාවක්. එන සංඛ්‍යාවක් කියන්නේ අපිට ඔක කිව්වොත් මවගෙන් වර්ණ දෙක 23යි, වර්ණ දෙක යුගල් නෙමෙයි මතක තියාගන්න. මවගෙන් වර්ණ දෙක 23යි, පියාගෙන් වර්ණ දෙක 23යි. වර්ණ දෙක 23යි. සමාන ප්‍රවේණික තොරතුරු දරන වර්ණ දෙක යුගලක්. ඒ කියන්නේ මව සහ පියාගේ එකම ලක්ෂණ පාලනය කරන වර්ණ දෙක අපි හඳුන්වනවා සමජාත වර්ණ දෙක. ඒ යුගල් හඳුන්වන්නේ සමජාත වර්ණ දෙක යුගලක් විදියට. එතන මෙතන තියෙන්නේ ඉහත විභාජන ක්‍රමය. මාතෘ න්‍යෂ්ටියේ තියෙන වර්ණ දෙක වලින් හරියටක් කිව්වහම මෙතන සිදු වෙලා තියෙන මොන විභාජනයක්ද? ඌනන විභාජනය. එතන ඉහත විභාජනයේ සිදුවන මිනිස් දේහයේ ස්ථානයක් සිදුවන ස්ථානය කිව්වොත් එක්කෝ ඩිම්බ කෝෂය තුළ සිදු වෙනවා. එහෙම නැත්නම් ඩිම්බ නිපද වීමේදී ඩිම්බ කෝෂය තුළ සිදු වෙනවා. එහෙම නැත්නම් ශුක්‍රාණු නිපද වීමේදී වෘෂණ කෝෂවල සිදු වෙනවා. ඉහත විභාජන ක්‍රමයේ හැරුණු විට අනෙක් විභාජන ක්‍රමය අපි ඒකට කියනවා අනූනන විභාජනය. මේ විභාජන ක්‍රමයේ වැදගත්කමක් තමයි පුතේ පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දෙක සංඛ්‍යාව නියතව පවත්වා ගන්න පුළුවන්. ප්‍රභේදන සාධන නිසා ප්‍රවේණික වෙනස්කම් සහිත ජීවීන් ඇති කරන්න මේක වැදගත් වෙනවා. එක අවස්ථාවේ දෙක අවස්ථාවේ සිදුවන විභාජන ක්‍රම. ඒතර එක අවස්ථාවේ සිදුවෙන මොන විභාජනයක්ද? ඕනන විභාජනයක්. දෙක අවස්ථාවේ සිදුවෙන්නේ අනූනන විභාජනයක්. ඒ කියන්නේ ඌනනයේ සිදු වෙනකොට ඌනනයේ සහ අනූනනයේ කියන විභාජන ක්‍රම දෙකම සිදු වෙනවා. වේදනක් තියෙන්නේ සෛල විභාජනය කියන්නේ සෛලයේ අඩංගු සෛලප්ලාස්මය සහ න්‍යෂ්ටික ද්‍රව්‍ය වල සිදුවන බෙදී යාම තමයි සෛල විභාජනය කියන්නේ. ඒතර මේක පළමුව විභාජනය වෙන්නේ සෛලයේ කවර ඉන්ද්‍රිකාව ඉස්සෙලම න්‍යෂ්ටිය තමයි විභාජනය වෙන්නේ. විභාජනය වන ප්‍රධාන ක්‍රම දෙක අනූනන විභාජනය සහ ඌනන විභාජනය. එම විභාජන ක්‍රම දකින්න පුළුවන්. අනූනනය දකින්න පුළුවන් මොන අවස්ථාවේද? තුවාල සුව වීමේදී, පුනර්වර්ධනයේදී. ඊට පස්සේ ඌනනය සිදු වෙන්න පුළුවන් මොන අවස්ථාවේදීද? ඩිම්බ සහ ශුක්‍රාණු නිපද වීමේදී. සිදුවන අවස්ථාවලට උදාහරණයක් බැගින් ලියන්න තමයි අපිට තියෙන්නේ. ලුණු සිවියේ සෛල නිරීක්ෂණය කිරීමේදී. ඒතර ලුණු සිවිය මත ජල බිඳුවක් දාන්නේයි ශෛල වියලියම් නැත්නම් ශූන්‍යතාවය බලපන්න. ලුණු සිවියේ සෛල වල ඔබ හොඳින්ම නිරීක්ෂණය කොටස් සෛලප්ලාස්මය, න්‍යෂ්ටිය, සෛල බිත්තිය. ශාක නිදර්ශකයක් මතට ගැනීමේදී භාවිතා කරන්නේ මොකක්ද? අපිට පින්සලක් පාවිච්චි කරන්න පුළුවන් විද්‍යාවයි. සෛලයේ ප්‍රථම වරට නිරීක්ෂණය කරේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා. එතන මෙන්න මේ විදිහ අපිට රූප සටහනක් දීලා මේ සෛල හඳුනාගන්න. ඒතර ඔයාලට මේක දිහා බැලුවහම පේන පුතේ මෙයාට සෛල විත්තියක් තියෙනවා. මෙයාට සෛල විත්තියක් නැහැ. එහෙනම් A කියන්නේ මොන සෛලයක්ද? ශාක සෛලයක්. B කියන්නේ සත්ව සෛලයක්. A හි අඩංගු වන නමුත් B හි අඩංගු නොවන. ඒතර A හි අඩංගු වන B හි අඩංගු නොවන මොනවද? හරිත ලවණ හැ,
හරිතලව විශාල රික්තක. විශාල රික්තක. ඊට සෛල බිත්තිය. ප්‍රෝටීන් සංශ්ලේෂණයට විශේෂණය වෙච්ච මේ දෙකටම පොදු එක තමයි රයිබෝසෝම්. ඊළඟට අපි කතා කරන්නේ මේ පාඩමේ අපි දැනගෙන සිටිය යුතු විෂය කරුණු මොනවද කියන එක. එතකොට සෛල කට්ටලයක්, ශාක සෛල, සත්ත්ව සෛල හඳුනා ගන්න. ඊළඟට දර්ශීය සෛලය කියන්නේ සියලුම සෛලේන්ද්‍රික අඩංගු සෛලය කියන එක අපි දැනගෙන ඉන්න ඕන. ඊට පස්සේ මේකේ වෙනස්කම් සංසන්දනය කරන්න ඕන ශාක සෛල හා සත්ත්ව සෛල අතර. මොනවද? සෛල බිත්ති, හරිතලව සහ විශාල මධ්‍ය රික්තක තියෙනවා. ශාක සෛලවල, සත්ත්ව සෛලවල ඒවා නැහැ. ඊළඟට කෘත්‍යම ඒකකය සෛලය. ඉතින් මේ තියෙන්නේ සෛල වාද්‍ය අඩංගු කරුණු. ඒවත් අපි දැනගන්න ඕනේ ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යම ඒකකයේ සෛලයේ බව, සියලුම ජීවීන් නිර්මාණය වෙලා තියෙන එක සෛලයකින් හෝ සෛල වැඩි ගණනකින් බව, අනිත් එක අලුත් සෛල හටගන්නේ කලින් පැවති සෛල වලින් බව. ඊළඟ සෛල ඉන්ද්‍රිකාවල ව්‍යුහමය සහ කෘත්‍යමය සම්බන්ධතාවය. එතකොට එක් සෛල ඉන්ද්‍රිකාවේ කාර්යයන් මොනවද කියන එක අපි දැනගන්න ඕනේ. ඊළඟ රූප සටහනක් දුන්නොත් අපිට ඒකේ කොටස් නම් කරන්න පුළුවන් වෙනවා. මේක ශාක සෛලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සත්ත්ව සෛලයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය රූප සටහනක කොටස් නම් කිරීමේ හැකියාව අපිට තියෙන්න ඕනේ. ඊළඟ සෛල වර්ධනය වෙනවා කියන්නේ මොකද්ද? එතකොට අර අපි ලියන්න ඕන පුතේ සෛලයක වියලි බර අප්‍රතිවර්ත කියන වචනේ ලියන්නම ඕනේ. මොකද ඒක නැති වුණොත් ලකුණු දෙන්නේ නැවත අඩු නොවන ලෙස වැඩිවීම තමයි අපි කියන්නේ අප්‍රතිවර්ත ලෙස වැඩිවීම. එතකොට සෛල විභාජනය කියන්නේ මොකද්ද? එතකොට මේවා අර්ථ දැක්වීම නම් මේ විදිහටම ලියන්න ඕනේ. ඒක ගැන අවධානය යොමු කරන්න. ඊට පස්සේ ඕනන සහ අනූනන කියලා විභාජන ආකාර දෙකක් තියෙනවා. ඒ දෙකේ වෙනස්කම් මොනවද? ඒ දෙක සිදු වෙන්නේ මොන අවස්ථාවන් වලදීද කියන එක අපි දැනගන්න ඕනේ. එතකොට අන්වීක්ෂය කියන්නේ සෛලීය ඉන්ද්‍රියකා බොහොමයක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. මම කියන්නේ අෂ්ටිය තමයි අපිට ආලෝක අන්වීක්ෂය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි අපිට මේ පාඩමේ දැනගන්න ඕන විෂය කරුණු ටික වෙන්නේ පුතේ. එතකොට ඔබ මේ ඉගෙනුම්ඵල ඔබ ළඟා වෙලාද කියලා මේ පාඩම ඉගෙන ගන්න අවසානයේ ඔබ කල්පනා කරලා බලන්න. ඉතින් මේක ඔබට අවබෝධ වීමට එක්වරක් හෝ දෙවරක් හෝ කීපවරක් බැලීමෙන් තවදුරටත් වැඩිදුර කරුණු අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟ පාඩමින් මම හම් වෙනවා ඊළඟ වීඩියෝව තුලින් මේ විෂය කරුණු හොඳින් අධ්‍යයනය කරලා සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ජයක් ලබා ගන්න මේ කරුණු ප්‍රයෝගී කරගන්න කියන එක මම ඔයගොල්ලෝගෙන් ඉල්ලා සිටිනවා.